අසිරිමත් සම්බුදු සරණ. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහනින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ගැන තමයි තේරුම් ගන්නේ. ඒ බුද්ධ ශාසනය බිහි කළ ශාස්ත්‍රූන් වහන්සේ ගැනයි තේරුම් ගන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැනයි පැහැදීම ඇති කරගන්නේ. එතකොට අපි මේ දවස්වල විශේෂයෙන් කතා කරන කාරණාව නිතර අපිට අහන්න නොලැබෙන දේශනාවක් අපි ඉගෙන ගන්නේ. ඉතින් අදත් ඒ ගැන අපි ඉගෙන ගනිමු. මුලින්ම අපි සිහිපත් කරනවා අද දවසේ අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ශ්‍රද්ධා රූප වාහිනිය ලක්විරු ගුවන් විදුලිය තුලින් විකාශනය කරවන්නට නොම්බර 48 කජුගහවත්ත ගොතටුව අංගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් HP ලංකාදේව මහත්මයා සහ නර්මදා සුභාෂිනී මහත්මිය, ඒ වගේම DD විජිතා මෑණියන් මේ පින්වතුන් මුල් වෙලා වසර 13කට පෙර මිය පරලෝකීය ජී අමරසේන පියාණන්ට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව සිටින සියලු දෙනාට සෙත් පිණිසත් ලෝකයට සෙත් පිණිසත් අද මේ ධර්ම දානීය පින රැස් කර ගන්නවා. මීට කලින් වැඩසටහනෙත් ඒ වගේම අදත් අපි ඉගෙන ගන්නේ බ්‍රහ්මජාල සූත්‍රය. බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරපු මොහොතේ දේශනා කළ අවසන් වෙනකොට ලෝක ධාතු 1000ක් හිරු මණ්ඩලවල් 1000ක් ඇති, සඳ මණ්ඩලවල් 1000ක් ඇති, චක්‍රාවට 1000ක් කම්පා වෙලා ගියා, සෙලවිලා ගියා. ඒ බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ඒ ඥාන සමුදාය ගැන කියවෙන දේශනාව ඉදිරියේ. මේ දේශනාව දීඝනිකායේ පළවෙනි දේශනාව. ධර්ම සංගායනාවේදී පළමුවෙන් සංගායනා වුණ ධර්ම දේශනාව තමයි බ්‍රහ්මජාල සූත්‍රය. බ්‍රහ්මජාල සූත්‍රයේ පින්වතුනි දීඝනිකායේ තියෙන දීර්ඝ දේශනාවක් නිසා සාමාන්‍යයෙන් අපිට වැඩසටහන් වලදී පවා පැය එකමාරක් දෙකක් ඇතුළත මේ දේශනාව සම්පූර්ණයෙන් කරන්න අමාරුයි. ඒ නිසා අපිට මේ දේශනාව නිතර අහන්න අවස්ථාව ලැබෙනවා අඩුයි. අනිතක මේ දේශනාවේ තනිකර තියෙන්නේ මේ ලෝකේ ආගම් ඇති වෙන විදිහ, මතවාද ඇති වෙන විදිහ. දැන් මෙතන මූලිකම පූර්වාන්ත අපරාන්ත කියලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ ඉන්න ජීවිතේට කලින් පෙර ජීවිත බල්ලා ඇති වෙන දෘෂ්ටි 18ක් ගැන තියෙනවා.
ඉස්සරහා ජීවිතේ මරුණට පස්සේ වෙන මොනවද වෙන්නේ කියලා ඇති වෙන දෘෂ්ටි 44ක් තියෙනවා. ඒකට දෘෂ්ටි 62ක්. පූර්වාන්ත අපරාන්ත මේ ජීවිතේට පෙර ජීවිත සහ පසු ජීවිත මුල් කරගෙනම ආගම් 62ක් ඇති වෙනවා. එතකොට මේ විදිහේ ආගම් පිළිබඳව දෘෂ්ටි පිළිබඳව මතවාද පිළිබඳව විස්තර වෙන කිසිම තැනක් නැහැ. මේ සියල්ලම එක තැන විස්තර වෙන. ඉතින් ඒ නිසා මේ ලෝකේ යන්තාක් අදට උනත් ආගම් තියනවාද? ඒ සියලු ආගම් මෙන්න මේ ක්‍රමයට තමයි ඇති වෙන්නේ. දැන් අද අපි ඉගෙන ගන්න කාරණාවේ තියෙන මැවුම් වාදය. මේ දෙවියන් වහන්සේ අන් අය මවන ලදී කියන අදහස කොහොමද ලෝකෙට ආවේ කියලා. එතකොට ඊට කලින් අපි ආපහු සූත්‍ර දේශනාව මොහොතක් සිහි කරගනිමු. ඒ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග රජගහ නුවර ඉඳලා නාලන්දාවට වඩිනවා. දීර්ඝමාවතේ. වඩිනකොට ඒ බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් පිටුපසින් සුප්පිය කියන පිරිවැජියයි, සුප්පිය කියන තාපසයයි, බ්‍රහ්මදත්ත කියන ඔහුගේ අතවැසියා. ඒ දෙදෙනා සංඝයාට පිටුපසින් යනවා. ඉතින් මේ සුප්පිය පිරිවැජියාට බුදුරජාණන් වහන්සේගේ අගුණමයි එයා කියන්නේ යාට රුස්සන්නේ නැහැ. ධර්මයේ සංඝ රත්නයේ අගුණමයි කියන්නේ. ඊළඟට ඔහුගේ ශිෂ්‍යයා බුදු ගුණ කියනවා, ධම් ගුණ කියනවා, සංඝ ගුණ කියනවා. ඉතින් මෙහෙම බොහෝ දුරට ගිහිල්ලා එදා රාත්‍රියේ නාලන්දාවට යන්න බැරි වුණා. අතරමැංග අම්බලට්ටිකාවේ රාජකාරාමේ තමයි රාජකාගාරේ රජවරු හදපු සන්නිපාතාගාරයක් එකතු වෙන ප්‍රජාශාලාවක් වගේ එකක්. එහි තමයි භාග්‍යතුන් වහන්සේ නැවතුනේ. අර දෙන්නත් එහෙම නැවතුණා. ඒ රැලි වෙන කල්වොත් අර සුප්පිය පිරිවැජියා බුදුරජාණන් වහන්සේට බයිනවා, ධර්මයට බඳිනවා, සංඝයාට බයිනවා. ඔහුගේ ගෝලයා බුදුරජාණන් වහන්සේට ගුණ කියනවා, ධර්මයට ගුණ කියනවා, සංඝයාට ගුණ කියනවා. පහවදා උදේ සංඝයා කතා කළා මේ බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ නානාදිමුත්තිකතාවය, මේ සත්වයන්ගේ තියෙන වෙනස්කම්, හැඟීම් වල, සිතිවිලි වල, ජීවිතවල තියෙන වෙනස්කම් දේශනා කරපු එක කොයි තරම් ආශ්චර්ය දෙයක්ද මේ බලන්න. ගුරයි ගෝලයාගේ අදහස් දෙකේ වෙනස. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ එතෙන්ට වැඩම කළා සංඝයාගෙන් අහුවා කුමක්ද කතා කර හිටියේ. ඊට පස්සේ ඒ කාරණාව කියා හිටියට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට උනත් කවුරු හරි බැන්නොත්, ගැරහැව්වොත්, ඊළඟට දොස් කිව්වොත්, ඒ වෙලාවට ගැටෙන්න, අමනාප වෙන්න, තරහ ගන්න යන්න එපා. මොකද එහෙම වුණාට පස්සේ ඒ කියන දේ ඇත්තක්ද නැත්තක්ද කියලා හොයාගන්න අමාරුයි. ඉතින් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට දොස් කියනවා නම්, ධර්මයට සංඝ රත්නයට දොස් කියනවා නම්, සිහි බුද්ධියෙන් කල්පනා කරලා බලන්න මේ කියන ඒවා තියෙනවද? මේ කියන ඒවා බුදුරජාණන් වහන්සේ තුල නැහැ, ධර්මයේ තුල නැහැ, සංඝයා තුල නැහැ. ඊට පස්සේ ඒක ලියා ගන්න තමන් ඒ වගේ පටලැවෙන්නේ නැතුව. ඒ ප්‍රශ්නේ තමන්ම හිතෙන් ලියා ගන්න පටලැවෙන්නේ නැතුව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංඝ රත්නයේ ගුණ කිව්වොත් අමෝතු උද්ධාමයකටපත් වෙන්න එපා. ඒ වෙලාවට කල්පනා කරන්න මේවා බුදුරජාණන් වහන්සේ තුල, ධර්මයේ තුල, සංඝ රත්නයේ තුල තියෙනවද? එහෙම තියෙනවා නම් අමෝතුවෙන් තියෙන දෙයක් නේ තියෙන්නේ කියලා ඒකෙත් පටලැවෙන්නේ නැතුව ලියා ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මය අවබෝධ නොකරපු මේ ලෝකේ ඉන්න අශ්‍රතවත් පෘතජ්ජනයා බුදු ගුණ කියන්නේ කිව්වොත් එහෙම එයාලා බුදු ගුණ කියන්නේ සීලය අරමුණු කරගෙන. බුදුරජාණන් වහන්සේගේ සීලය ගැන කියනවා. හැබැයි මේ සීලෙත් අල්ප මාත්‍රයක් කියන්නේ. ඉතින් පෘතජ්ජනයාට කියන්න පුළුවන් අල්ප මාත්‍ර වූ සීලේ මොකද්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය කරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ කියලා මේ බුද්ධ ශාසනයේ ඔබ අහලා තියෙනවා චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියලා තියෙනවා. ඒතර මූලික වශයෙන් අපි කතා කරන දස කුසල පත ආදී දේවල්, දස කුසල් වගේ ඒවා අයිති වෙනවා චූල සීල. මධ්‍යම සීලයට අයිති වෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ ඇවතුම් පැවතුම් පිළිබඳව. ඊළඟට මහා සීලයට අයිති වෙනවා ආජීවයේ සම්බන්ධයෙන්. ඒතකොට ඒකෙදින් අපි විස්තර කළා
මේ ලෝකේ තියෙන මේ යාන්ත්‍ර මාන්ත්‍ර තාන්ත්‍ර ශාස්ත්‍ර විද්‍යා ඒ වගේ ලෝකේ සමන බ්‍රහ්මනරු ජීවත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වගේ ජීවත් වෙන්නේ නැහැ කියලා හරි සිල්වත් කෙනෙක් කියලා ලෝකේ කතා කරනවා. හැබැයි ඒක සීල මාත්‍රයක්. ලෝකේ පෘථග්ජනයටත් බුදුරජාණන් වහන්සේගේ ඒ වගේ සිල් ගැන කියන්න පුළුවන්. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි අවබෝධයට දුෂ්කර වූ අතක්කාවචර වූ ගම්බීර වූ නුවණැතියන් විසින් අවබෝධ කරන මහා පරම ගම්බීර ඥානයක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. එතකොට ආන්න වර්ණනා කරනවා නම් බුදු ගුණ බුදුරජාණන් වහන්සේ ගැන වර්ණනා කරනවා නම් ආන්න ඒ විදිහට වර්ණනා කළා නම් හරි කියවෝ. අවබෝධ කිරීමට දුෂ්කර වූ භාග්‍යතුන් වහන්සේගේ ඥානය. ඉතින් එහෙමනම් කළාට කමක් නැහැ කිව්වා. ඒකනම් වර්ණනාවක් කියලා කියන්න පුළුවන් කිව්වා. ඒකට එහෙනම් බුදු කෙනෙක් පවා ප්‍රශංසා කරන මේ බුදු ගුණ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ඥානය මේකයි කියලා තේරුම් ගන්න සුදුසු කරුණු ටික තමයි දැන් කතා වෙන්නේ. ඉතින් මේක අහනකොට අපිට සතුටු වුණා. ඇත්තටම අපි පහුගිය කාලේ බුදු ගුණ කියනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැනමයි ප්‍රකට කර කර ඒ විස්තර කළේ. ඒතර ඒකෙන්ම තේරුම් ගන්න අපිට බුද්ධ ශාසනයේ ඇත්තටම පෘථග්ජන භවයේ ගිලෙන්නේ නැතුව අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන යම්කිසි ප්‍රසාදයකට එන්න ලැබිච්ච එක කොයිතරම් හොඳද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ වුණත් බාහිර දෙයකින් වර්ණනා කරනවට වැඩිය බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැන ලෝකයා ප්‍රසාදයටපත් වෙන එක ගැන බුදුරජාණන් වහන්සේ ඒක සුදුසුයි කියලා වදාලා. ඊට පස්සේ පින්වතුනි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ මිනිස්යාගේ දෘෂ්ටි ඇති වෙන විදිහ වදාලා. දෘෂ්ටි ඇති වෙන විදිය. ඒතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ සත්වයා අතීතයේ අරමුණු අතීතයේ කෙලවරක් අරමුණු කරගෙන දෘෂ්ටි වලට බැඳෙන විදිහ. බුදුරජාණන් වහන්සේ වදාලා අතීත කෙලවර මුල් කරගෙන දෘෂ්ටි 18කට බැඳෙනවා. දෘෂ්ටි කීයකට බැඳෙනවද? 18කට. මේවා ඉතින් කොලයක් අරන් සටහන් කරගත්තත් කමක් නැහැ. කොලයක් අරන් සටහන් කරගන්නකොට තමයි හොඳට මතක හිටින්නේ. අතීතයේ අරමුණ කියන්නේ කලින් පෙර ජීවිත මුල් කරගෙන දෘෂ්ටි 18කට බැඳෙනවා. ඒවා එක දෘෂ්ටියක් තමයි සාස්වතයි කියලා. ඒ දෘෂ්ටි 17කට බැඳෙනවා ක්‍රම කිහිපයකට. එක ක්‍රමයක් තමයි සාස්වතයි. සාස්වතයි කියන්නේ ඇත කියන දෘෂ්ටියකට. ඇත කියන දෘෂ්ටියකට වැටෙනවා. ඒ වැටෙන්නේ ක්‍රම 4කට වෙන ක්‍රමයක් නැහැ. ඇත කියන දෘෂ්ටියකට වැටෙන්න ක්‍රම 4ක් තියෙනවා. වෙන ක්‍රමයක් නැහැ. මොකද්ද? ඔන්න එක්කෙනෙක් හොඳට භාවනාව දියුණු කළා සමාධියෙන් පෙර ජීවිත දකින්න නුවණ උපදවා ගන්නවා. පෙර ජීවිත දකින්න නුවණ උපදවාගෙන පෙර ජීවිත බල්ලා ලක්ෂ ගණන් පෙර ජීවිත පේනවා. ඒතර පෙර ජීවිත පේනකොට එයා ජීවිත ලක්ෂ ගාණක් බලනකොට පේනවා ඉපදෙනවා මැරෙනවා මේ මෙරි උපදින්නේ මේ ලෝකේ. ඒතර මෙයා ලෝකෙට අදහසක් ගේනවා ලෝකයක් කියලා එකක් තියෙනවා ආත්මයක් කියලා එකක් තියෙනවා. ආත්මයත් ලෝකයක් ඇත කියලා අන සාස්වත දෘෂ්ටියට ආවා පළවෙනි ක්‍රමයෙන්. ඒ පළවෙනි ක්‍රමයේ දෘෂ්ටියකට ආපු හේතුව තමයි යා පෙර ජීවිත ලක්ෂ ගාණක් බලනකොට ඉපදෙන මැරෙන කෙනෙක් පෙනුණා. හැබැයි යා පෙනුනේ ඉපදි මෙරි එක්කෙනෙක්ම එනවා. අනිත් එක තමයි මේ කට්ටිය ඔක්කොම ඉපදි මෙරි හරි මේ සක්වලේ තමයි උපදින්නේ. එතකොට සක්වලක් කියලා එකක් ලෝකයක් කියලා එකක් තියෙනවා ආත්මයක් කියලා එකක් තියෙනවා කියලා යාවා. එයා ආවේ කවුරුවක් කියප එකක් අහලා නෙවෙයි. යාම දැක්කා ජීවිත ලක්ෂ ගාණක්. කොහොමද දෘෂ්ටි හැදෙන හැටි? දැන් එයාම හැට දැක්කනම් එයාටම පේනවා නම් පෙර ජීවිත ඔක කවුරු හරි නැහැ කියලා පිළිගනීද? පිළිගන්නේ නැහැ. ඒ නිසා ඔන්න දෘෂ්ටියකට වැටුණා. තමන්ට පේන දේෙන්ම දෘෂ්ටියකට වැටුණේ. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා තමයි දෙවෙනි දෘෂ්ටියට වැටෙන විදිහ තමයි එයා ජීවිත බලනවා ජීවිත ලක්ෂයන් නෙවෙයි සංවට්ට විවට්ට මේ ලෝකේ හැදෙන නැති වෙන මහා කල්ප එයා සංවට්ට විවට්ට කල්ප 1 2 3 4 10
සංවට්ටි වට කල්ප 10ක් දකිනවා. එහෙම දකිනුටත් එයාට පේනවා කෙනෙක් මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා ලෝකේ. ලෝකෙත් ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා. හැබැයි ඇති වෙලා නැති වෙලා හරි ලෝකයක් තියෙනවා. ඒත් ලෝකයක් තියෙනවා ආත්මයක් තියෙනවා කියලා ඇත කියලා දෘෂ්ටියට එනවා දෙවෙනි එක. ඒතකොට මේ දෙවෙනි දෘෂ්ටියට යන්නේ සංවට්ටි වට කල්ප 10ක් විතර දැකලා. ඉස්සෙල්ලා එකේනා ජීවිත ලක්ෂයක් දැකලා. තුන්වෙනි එකේනා ඇත කියන සංඥාවට එන්නේ යාට සංවට්ටි වට කල්ප 10 15 20 30 40 සංවට්ටි වට කල්ප 40 පේනවා. ඒත් පේනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා සක්වල ඉපදෙනවා සක්වල ඇති වෙනවා නැති වෙනවා. හැබැයි ඇති වෙනවා නැති වෙනවා ගන්නට ගන්න එයාට අර ඉපදෙනවා මැරෙනවා වගේ එකක් එයාට හිතෙන්නේ. ඒතර එයාට හිතෙනවා ලෝකයක් තියෙනවා ආත්මයක් තියෙනවා. ආයෙත් ඇත කියන තැනටම ආව එයාට සංවට්ටි වට කල්ප 40ක් පෙනිලත් ඇත කියන තැනටම ආවා. ඔය තුන්වෙනි ක්‍රමය. හතරවෙනි එක්කෙනා මොකද කරන්නේ? ඒ හතරවෙනි එක්කෙනා දෘෂ්ටියකටපත් වෙන්නේ එයා තර්ක කරනවා. තර්ක විතර්ක විමසලා යා කියනවා ලෝකයක් ඇත සාස්වත මේ සාස්වතයි ආත්මයක් ඇත. ඔන්න බුදුරජාන් වහන්සේ වදාලා ඔය ක්‍රම හතරට තමයි ලෝකේ සාස්වතයි ඇත කියන දෘෂ්ටිය ඇති වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා වෙන ක්‍රමයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕක අවබෝධයෙන්ම දන්නවා. ඒ කියන්නේ මේ අය මේ දෘෂ්ටියට ග්‍රහණය වෙලා මේකම බදාගෙන ඉඳලා මේකටම බැඳිලා ආයෙ උපතක් කරා යන හැටි. මොකද එයාලා කෙලවරක් හොයා ඉන්නකොට මෙයාලා ආපහු උපතකට යනවා. එතකොට ආයෙ උපත් වලට යන හැටි බුදුරජාණන් වහන්සේට පේනවා. ඊට පස්සේ මීට වඩා දේවලුත් බුදුරජාණන් වහන්සේට පේනවා. අවබෝධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ නමුත් මට මීට වඩා දේවලුත් තේරෙනවානේ කියලා බුදුරජාණන් වහන්සේට ඒ අවබෝධ ඥානය ගැන බැඳීමක් නැහැ. අද කාලේ කෙනෙකුට මොන හරි වැටීමක් තිබ්බ කොහොමද ඒක? මමයි මේක දන්නේ මටයි මේක තේරෙන්නේ මමයි මේක දැක්කේ කියලා බුදුරජාණන් වහන්සේට එහෙම ඒ අවබෝධ ඥානයත් එක්ක බැඳීමක් නැහැ. ඊට පස්සේ ඒ දෘෂ්ටිවලට බුදුරජාණන් වහන්සේ දන්නවා දකිනවා මේ දෘෂ්ටිවලට මා අසු නොවුන නිසා මේ දෘෂ්ටිවලට මා අසු නොවුන නිසා මං තුලම නිවිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ නිවිලා ඉන්නේ සංසිඳිලා ඉන්නේ ඇවිස්සිලා නැහැ. ඒකත් බුදුරජාණන් වහන්සේ දකිනවා. ඊළඟට මේ දෘෂ්ටි ස්පර්ශය නිසා හටගන්නා වේදනාවන්ගේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ බුදුරජාණන් වහන්සේ දන්නවා දකින්නවා අවබෝධ කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා සිටින්නේ. ලෝකයා දෘෂ්ටි වලට බැස ගන්නකොට බුදුරජාණන් වහන්සේ නිදහස් වෙලා. ආන්න බුදුරජාණන් වහන්සේ වදාලා අන්න බුදු ගුණ කියනවා නම් අන්න ශාස්ත්‍රුන් වහන්සේ ගැන වර්ණනා කරනවා නම් ඔය ක්‍රමයට වර්ණනා කළාට කමක් නැහැ කිව්වා. මේ කිසිම දෘෂ්ටියකට බුදුරජාණන් වහන්සේ අහුන්නේ නැහැ. මේ දෘෂ්ටිංගේ හට ගැනීම නැතිවීම ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ දන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ දන්න දකින්න ඥාණයටවත් බුදුරජාණන් වහන්සේගේ බැඳීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි වලට වැඳුනාට පස්සේ ඊළඟට කුමක්ද වන්නේ කියලා බුදුරජාණන් වහන්සේට අවබෝධ ඥානෙ තියෙනවා. පින්වතුනි මේක ආශ්චර්යයි අద్භූතයි. තමන් ස්වයම්බෝ ඥාණයෙන්ම මේ සියලු දෘෂ්ටීන් වලින් ගැලවිලා ගියා. යම් කිසි කෙනෙක් ගිහි ජීවිතයෙන් මිදලා ඒ කාලේ මහාන වෙන්න ගියොත් බුද්ධ කාලේ ඒ කාලේ මීට අවුරුදු 2600කට කලින් කවුරු හරි ශ්‍රමණ ජීවිතයකට ගියොත් ඔය දෘෂ්ටි වලට වැටෙන්නේ. ඇයි යන තැන කවුරු හරි උගන්වන එක්කෙනා යාට කියනවනේ ඕක. මේ ජීවිතේ ආත්මයයි ලෝකයයි ඔක්කොම සාස්වතයි කියලා. ඒතකොට ඒ ගුරුවරයාගේ අදහසනේ ශිෂ්‍යයන්ට යන්නේ. ඊට පස්සේ ගුරුවරුවත් දැරලා තනියෙන් ගියොත් එimhe ආයෙත් භාවනා කළා ඔය හතරෙම බටල වෙනවනේ. ඒතකොට එයා කියනවා අනිත් අය ඊට පස්සේ යාට ගෝලියෝ ටිකක් හැදෙනවා. ඒ වගේ තමයි ඒ කාලේ පූර්වාන්ත අපරාන්ත මුල් කරගෙනම ආගම් 62ක්. ඒ 62ම විස්තර කරනවා මේකේ. ඕන දැන් ආගම් 4ක් විස්තර කළා. හැබැයි හතරෙම સિદ્ધාන්තය උනේ සාස්වතයි.
තව කට්ටියක් ඔන්න අද තමයි මැවුම් වාදය කොහොමද ආවේ කියලා විස්තර කරන්නේ. මම ඇත්තටම ඔය මෙතෙක් විස්තර කළේ කලින් කියපු කාරණාව. මොකද මේක තේරුම් ගන්න. ඊට පස්සේ දැන් ඊයේ මීට කලින් වැඩසටහනේ නොතේරුණ අයට දැන් ඔන්න ටිකක් පොඩ්ඩක් හරි තේරෙන්න ඇති. දීඝනිකාය එකේ තියෙන සූත්‍ර දේශනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ තවත් සත්වයේ දෘෂ්ටිවල පැටලෙනවා. මේ ජීවිතයේ සාස්වතයි ඇතැන් දේවල් අසාස්වතයි. ඒ කියන්නේ පෙලක් අනිත්‍යයි පෙලක් නිට්ටයයි. කොටසක් අනිත්‍යයි කොටසක් නිට්ටයයි. ටිකක් අනිත්‍යයි ටිකක් නිට්ටයයි. ඔන්න එහෙම දෘෂ්ටියකුත් එනවා. ඒ දෘෂ්ටිය දැන් ඇත්තට මැවුම් වාදයේ තියෙන්නේ ඕක. එතකොට ඒ දෘෂ්ටිය එන ක්‍රම 4ක් බුදුරජාණන් වහන්සේ දැක්කා. මොකද්ද බුදුරජාණන් වහන්සේ දැක්කා හෝතිකෝසෝ භික්ඛවේ සමයෝ යං කදහච කරහච දීඝස් අද්දුනෝ අච්චේන අයන් ලෝකෝ විවට්ඨති. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න පින්වත් මහණෙනි කාලයක් එනවා මේ ලෝකේ සකස් වෙන. දැන් අර අපි ගත්තොත් සත්ත්‍ය සූර්යුග්ගමන සූත්‍රය වගේ මේ ඊරවල් 7ක් පායලා මේ ලෝකේ ගිනිගෙන දැවිලා සක්වල විනාශ වෙලා එහෙම වෙලා කාලයක් එනවා මේ ලෝකේ හැදෙනවා. ඒ හැදෙන කාලෙට මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ ඉස්සලා විනාශ වෙනවනේ. හෝතිකෝ භික්ඛවේ සමයෝ කදහච කරහච අද්දුනෝ අච්චේන අයන් ලෝකෝ සංවට්ඨති. මේ ලෝකේ ඉස්සලා විනාශ වෙනවනේ. විනාශ වෙලා විවර්තමානයේ ලෝකේ යෙහි භූයේන සත්තා ආබස්සර සංවත්තනිකා හොಂತಿ. දැන් අපි කියමු ඉරවල් 7ක් පායලා මේ ශක්වල විනාශ වෙලා මේ පෘථිවිය විනාශ වෙලා ගියාට පස්සේ ගොඩාක් සත්වෝ ගිහිල්ලා උපදින්නේ ආබස්සර කියන බ්‍රහ්ම ලෝකේ. තේ තත්ත හොಂತಿ. එහි ඒ සත්වෝ ඉන්නේ මනෝමය කයකින්. මේ ශරීරයේම භාවනාවෙන් පුළුවන් පින්වතුනි මේ හැඩරුව තියෙනව ශරීරයක් එළියට ගන්න පුළුවන්. ඒකට කියනවා මනෝකය කියලා. ඒතකොට මේ ආභාසර දිව්‍ය ලෝකේ ඉන්නේ මනෝකයෙන්. ප්‍රීති බක්කා ආහාරය තමයි ප්‍රීතිය. ආය උයන්නේ පියන්නේ ටෙම්පරාරු කරන්නේ රත් කරන්නේ නැහැ. ප්‍රීතිය. සතුටින් ඉන්නේ. ඒ සතුට වැඩි වෙනකොට තමයි කය ආහාරයෙන් පිරෙන්නේ. සයම් ප්‍රභා ලයිට් දාලා ඒව මොකුත් නැහැ. තමන්ගේ ඇඟෙන් මෙලියෙන්නේ. ඊට පස්සේ අන්තලික්ඛචරා අහසේ තමයි ගමන් කරන්නේ අහසින්. ඊළඟට සුභට්ටායිනෝ චිරන් දීඝ මද්ධානං තිට්ඨති. මේ විදිහට ප්‍රීති අනුභව කරමින් අහසේ සැරිසරමින් සොඳුරු ලෙස ජීවත් වෙමින් දීර්ඝ කාලයක් ඉන්නවා. ඔන්න ඒකට ලෝකේ නැහැ. ඔන්න කාලයක් එනවා මේ පෘථුවිය හැදෙනවා. ලෝකේ හැදෙනවා. ලෝකේ හැදෙන කාලේ. ඒතු ලෝකේ හැදෙන්නේ කොහොමද කියලා විස්තර වෙනවා අග්ගඤ්ඤ සූත්‍රේ. එතකොට දැන් ඒකත් දීඝනිකායි තියෙන්නේ. එතකොට අපිට ඒක දැන් මෙතන විස්තර කරන්න බැයි දේශනාව. එතකොට මේ ලෝකේ හැදෙන කාලයක් එනවා. හැදෙන කාලයක් වෙනකොට ඔන්න ඒත් එක්කම බ්‍රහ්ම විමානයකුත් හැදෙනවා. විමාන දිව්‍ය විමාන බ්‍රහ්ම විමාන හැදෙනවා. එතකොට හිස් බ්‍රහ්ම විමානයක් හැදෙනවා. බ්‍රහ්මියෙක් නෑ මේකේ. එතකොට අර ආභසර මේ දිව්‍ය ලෝකෙන් ආයුෂ ඉවර වෙලා එක ආභසර දිව්‍ය රාජයෙක් එහින් බ්‍රහ්මියෙක් එහින් චුත වෙලා අර හිස් බ්‍රහ්ම ලෝකේ උපදිනවා. දැන් මේකේ ස්වභාවය තමයි ඉහළින් පහළට තමයි එන්නේ. ඔන්න අලුතෙන් ඇදිච්ච හිස් බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ඉපදුනාට පස්සේ ඔන්න මෙයා දැන් අර විදිහටමයි දීර්ඝායුෂ තියෙනවා ශරීරයෙන් මේ ආලෝකේ විහිදෙනවා ප්‍රීති අනුභව කළා. එයාත් අර ආභාසර බ්‍රහ්ම විමානේ වගේ දැන් මේකේ ඉන්නවා. ආසින් යන්නේ ඇඟේ එළිය. ඔහොම කාලයක් යනකොට මෙයාට ටිකක් කලකිරීමක් ඇති වෙනවා. නොයල්මක් ඇති වෙනවා. මං විතරයි ඉන්නේ කියලා. කවුරුත් නැහෙනේ. දුර මෙයාට හිතෙනවා තවත් සත්වයෝ ඉපදෙනවා නම් හොඳයි කියලා මෙයාට හිතෙනවා. ඔන්න වෙච්ච දේ. මෙයාට හිතෙනවා තවත් කවුරු හරි ඉපදෙනවා නම් කියලා හිතෙනවා. එහෙම හිතෙනකොට පින්වතුනි අර ආභාසර දිව්‍ය ලෝකේ තවත් ආයුෂ අවසන් වෙච්ච අය ඉන්නවනේ. ඒ අය චුත වෙලා මේ විමානේ ආයෙ ඉපදිනවා.
එතකොට මෙයාට හිතෙනවා මෙයා මොකද කරන්නේ ඊට පස්සේ යාළුවාත් අර ආලෝකෙ විහිදෙමින් ඉන්නේ. එතකොට මේ ඉපදුනාට පස්සේ අර මුලින් ඉපදිච්ච කෙනාට හිතෙනවා මං තමයි බ්‍රහ්මයා. මං තමයි මහා බ්‍රහ්මයා. මං තමයි සියල්ල මැව්ව කෙනා. මාව කාටවත් මැඩලන්න බෑ. මං හැමදේම දකිනවා. මං හැමදේම වසඟයට අරගෙන ඉන්නේ. මං තමයි දෙවියන් වහන්සේ. මං තමයි කර්තෘ. මං තමයි ලෝකේ නිර්මාණය කළේ. මම තමයි ශ්‍රේෂ්ඨ ලෝකේ සකස් කළේ මං. ලෝ වසඟ කළේ මමයි. උපන් සත්වයාගේ ඉපදෙන්න ඉන්න සත්වයාගේ පියාණන් වහන්සේ මමයි කියලා මෙයාට හැඟීමක් ඇති වෙනවා. ඒකට හේතුව කුමක්ද? මම තනියෙන් හිටියේ මේ බ්‍රහ්ම විමානේ. මමයි සිහි කළේ තවත් අය ඉන්නවා නම් හොඳයි කියලා. මම හිතපු නිසා ඊට පස්සේ මේ අය පහළ වුණා. ඒතකොට මේ අය මගේ සිතවිල්ලෙන් ප්‍රාර්ථනාවෙන් තමයි මම මැව්වේ. දැන් මේ බ්‍රහ්මයාටම හිතෙනවා කියනවනේ මේ අඳුරේ ඉන්නකොට මේ ඉරහඳ තියනවා නම් හොඳයි කියලා. එතකොට අර ලෝකේ හැදීගෙන එන ක්‍රියාදාම යනුව ඊළඟට ඉරහඳ හැදෙනවා. එතකොට දැන් අරයා ඊට කලින් හිතලා ලෝකේ හැදෙනවා නම් හොඳයි කියලා. ඒතකොට ලෝකේ මේ ඉරහඳ හැදෙනවා නම් හොඳයි කියලා. ඉරහඳ තියෙනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ අර ලෝකේ හැදෙන ක්‍රියාපටිපාටි යනවා හිමීට ඉරහඳ හැදෙනවා. එතකොට අරයා හිතනවා මේ ලෝකේ ඉරහඳ කියලා දෙයක් තිබ්බේ නැහැ. මමයි හිතුවේ ඉරහඳ තියෙනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ ඉරහඳ පහළ වුණේ. ඉරහඳ මැව්වේ මමයි. එතකොට දැන් මේක මොකද කරන්නේ දැන්? මේක කවුද කියලා දෙන්නේ? දැන් එයා හිතන එකේ වැරද්දක් එයාගේ වැරද්දක් තියෙනවද? පුදුම සහගතයි. පහදින්න ඕන බුදුරජාණන් වහන්සේට. මේවා දන්නවා දකින්නවා. දැන් ඉන්නකො බලන්න ඊළඟට වෙන දේ. දැන් ඔන්න මේ බ්‍රහ්මයා හිතුවනේ මමයි මේ ඔක්කොම ටික මැව්වේයි මං හිතුවට පස්සේනේ මෙයාලා ඉපදුනේ කියලා. ඊට පස්සේ අර පස්සේ ඉපදිච්ච අයට හිතෙනවා මෙයා තමයි මහා බ්‍රහ්මයා. මෙයා තමයි ඔක්කොම මවන කෙනා. ඊට පස්සේ මෙයා තමයි අපගේ දෙව් පියාණන්. මොකද හේතුව මෙයා තමයි ඉස්සෙල්ලා මේ ලෝකේ මේ පහළ වෙලා හිටපු කෙනා. ඊළඟ මෙයාලු හිතුවේ අපිව පහළ වෙන්න කියලා. ඊට පස්සෙලු අපි පහළ වුණේ. අපිව මැව්වේ මෙයා කියලා ඒ අයත් අන්න මහා බ්‍රහ්මයා අපිව මැව්වා කියන අදහසට එනවා. දැන් කවුද ලිහින්නේ? මොකක්ද දැන් එයාලා හිතුවේ හිතින වැරද්ද? ඇයි පේන දකින්න දේවල් වලින්? ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අරයා මැව්වා කියන අදහස එනවා. ඊට පස්සේ මෙයාලා අපිව මැව්වා කියලා පිළිගන්නවා. අරයත් ඒ අදහසේ ඉන්නවා. ඊළඟට පස්සේ පහළ වෙච්ච අයත් ඒ අදහස පිළිගන්නවා. පින්වත් මහණෙනි, එහි යම් ඒ සත්වයක් මුලින්ම ඉපදුනා නම් ඔහු ඊටමත් දිගු ආයුෂ වලින් යුක්තයි. ඊටා සුන්දරයි. ඊටමත් මහේසාකියයි. නමුත් යම් ඒ සත්වයන් පසුව ඉපදුනා නම් ඒ අය ආයුෂෙන් අල්පයි. ලෙච්චර ලස්සන උනේත් නෑ. අල්පේසාකියයි. පින්වත් මහණෙනි, යම් සත්වයක ඒ ලෝකෙන් චුත වෙලා මේ මිනිස්සු ලෝකට පැමිණෙනවා යන කරුණ විද්‍යමාන වන දෙයක්. ඔන්න ඉස්සල්ලාම ඉපදුනානේ අර බ්‍රහ්මයා. එයා ලස්සනයි, ආයුෂ වැඩි. ඉස්සල්ලාම දැන් උනත් එමෙන්නේ ඉස්සල්ලා ඉපදින අයගේ ආයුෂ වර්ණේ වැඩි, පස්සේ ඉපදින අයගේ ආයුෂ අඩුයිනේ අදටත්. ඊට පස්සේ බ්‍රහ්ම විමානේනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර පස්සේ ඉපදුන අය එහින් යුද්ධ වෙනවා. අරයාගේ ආයුෂ තියෙනවා, මෙයාලගේ ආයුෂ ඉවර වෙනවා. පස්සේ ඉපදිච්ච අයගේ. ඒ අය ආයුෂ මේ අවසන් වෙලා අන්න දැන් පෘථුවිය හැදිලානේ තියෙන්නේ. පෘථුවියේ උපදිනවා. පෘථුවියේ උපදිනවා. ඉපදිලා මෙයාලගෙන් කෙනෙක් කවුරු හරි මේ ප්‍රවෘජ්ජා ජීවිතයක් වගේ එකක් ගත කරලා ප්‍රවෘජ්ජා ජීවිතයකට ඇවිල්ලා භාවනා කරනවා. භාවනා කරනකොට හොඳට හිත සමාධිමත් වෙලා එක ජීවිතයක් පේනවා. පෙර ජීවිත පේනවා. ඊට පස්සේ එක ජීවිතයක් දැන් පේන්න ගන්නවා. ඊට පස්සේ පේන්න ගන්නකොට මොකද වෙන්නේ? එයාලට පේනවා අපි කලින් හිටියේ බ්‍රහ්ම ලෝකේ.
එතකොට අපි මවපු බ්‍රහ්මෙක් හිටියා. දැන් එයාට හිතෙනවා දැන් සමාධියෙන්. එතකොට මොකද වුනේ? ඒ බ්‍රහ්මයා තවම ඉන්නවා. එයාට පේනවා දිවසින්. අපි තමයි චුත වෙලා මැරුණේ. එතකොට මෙයා එන අදහස මොකද? බ්‍රහ්මයා නිට්ටයයි. දෙවියන් වහන්සේ නිට්ටයයි. අපි අනිත්‍යයි. ආන්න දෘෂ්ටියට ආවා. ඇයි දිවස එක ජීවිතයක් පේනවනේ. එයා තවම ඉන්නවා බ්‍රහ්ම ලෝකේ. අපිනේ හින් චුත වෙලා මෙහි ඉපදුනේ. එහෙනම් අපිව මවපු කෙනා නිට්ටයයි, සදාතනිකයි, ස්ථිරයි. ඔහු ස්වර්ගයේ සිටිනවා. අපි අනිත්‍යයි. කියලා දැන් මේ ආයේ මේ දෘෂ්ටියට ආවේ කවුරුත් කියලාද? කවුරුත් ඔළුවට දාලාද? නෑනේ. තමන්ම දැක්කනේ සමාධියෙන්. ඕක කොහොම නෙවෙයි කියලා කියන්න පුළුවන් කෙනෙක් ඒ අයගේ ලෝකේ ඉන්නවද එක්කෙනෙක්වත්? අර බ්‍රහ්මයාටවත් මේක කියන්න පුළුවන්ද? කිසි කෙනෙකුට අගක් මුලක් කියන්න බෑ. කිසි කෙනෙකුට අගක් මුලක් කියන්න බෑ. පුදුම සහගතයි. මේ වගේ ගැලවෙන්නේ කොහොමද? එතකොට කොහොම හරි එයා දකින්න සමාධියෙන් එයා හැඟීමකට එනවා. බ්‍රහ්මයා දෙවියන් වහන්සේ නිට්ටයයි, සදාතනිකයි, ස්ථිරසාරයි. ඒ අය ස්වර්ගයේ ඉන්නවා. අපි තමයි මෙරි මෙරි යන්නේ. අපි අනුගාමිකයෝ කියලා. එතකොට කොටසක් නිට්ටයයි, කොටසක් අනිත්‍යයි. කොටසක් සාස්වතයි, අනිත් කොටස අසාස්වතයි කියලා ඔන්න දෘෂ්ටියට එන පළවෙනි ක්‍රමේ. ඔන්න මෙහොන් ආදී. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේක දන්නවනේ, දකින්නවනේ, අවබෝධ කළානේ. ඉතින් ඒ නිසා පින්වතුනි මේක නම් පුදුම සහගතයි. ඊට පස්සේ ඔන්න බලමු දෙවෙනි ඊළඟ එක. ඊළඟ මේ දෘෂ්ටි හට ගන්න ඇති. ඔන්න ලෝකේ සාස්වතයි අසාස්වතයි කියන්නේ කොටසක් නිට්ටයයි කොටසක් අනිත්‍යයි කියන නැත්නම් කොටසක් ඇත්ත කොටසක් නැත කියන දෘෂ්ටියට එන පළවෙනි ක්‍රමය මවුන් ආදී. දෙවෙනි ක්‍රමය තමයි ඔන්න ඉන්නවා පින්වත් මහණෙනි බුදුරජාන් වහන්සේ වදාලා සාන්ති භික්කවේ කිඩ්ඩාප දෝසිකා නාම දේවා. දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ දිව්‍ය ලෝකේ නම තමයි කිඩ්ඩාප දෝසික. ඒ කියන්නේ මොකක්ද? ඒ කිඩ්ඩාප දෝසික කියන්නේ ඒ දිව්‍ය ලෝකේ ඒ අය ගොඩාක් කෙලි දෙලින් ඉන්නේ. සෙල්ලම් කරනවා, සතුටු වෙනවා, ක්‍රීඩා කරනවා ගොඩාක්. කෙලි දෙලින් ඉන්නකොට ඒ කෙලි දෙලින් ඉන්න එකේම ඉඳලා යාලට ආහාර ගන්න අමතක වෙනවා. ඉතින් ඒක වෙන්න බැරිද? කාටුන් බල ඉන්නවා ළමයි කන්න නැතුන් ඉන්නේ නැද්ද? චිත්‍රපටි බල ඉන්නවා ළමයි කන්න නැතුන් ඉන්නේ නැද්ද? කොල්ලෝ ෆෝන් එකේ රැලි වෙනකන් ඉන්නවා නිදා ගන්න අමතක වෙන්නේ නැද්ද? ඉතින් වෙනවනේ. අර කිඩ්ඩාප දූසික දෙවිවරුන්ට දිව්‍ය ආහාර ගන්න අමතක වෙනවා කියනවා සෙල්ලම් කර කර ඉඳලා. එහෙම වෙනකොට ඒ ආහාර නැතිවීමෙන් චුත වෙනවා. ආන්නේ දෙවිවරුන්ට කියනවා කිඩ්ඩාප දූසික කියලා. තේ අතිවේලං හස්ස කීඩා රති ධම්ම සමාපන්නා විහරಂತಿ. ගොඩක් වෙලා hina වෙවි කෙලි දෙලෙන් වාසය කරනවා. තේසං අතිවේලං හස්ස කිඩ්ඩාප රති ධම්ම සමාපන්නානං විහරතං සති මුස්සති. ඒතකොට සීය නැති වෙනවා යාලට. සතිය සම්මෝසා තේ දේවා ධම්මා කාය චවති. ඊට පස්සේ ඒ සිහි මුලා වෙලා ආහාර පානයක්වත් ගන්න නැතුව ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. චුත වෙලා ඒ අයත් උපදිනවා මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකෙ ඉපදිලා මෙයාලත් මොකද කරන්නේ? ඕන මේ භාවනා කරනවා. සිත එකඟ කරනවා. එකඟ කළා එක ජීවිතයක් පේන සමාධියක් ගන්නවා. ඒතර ඒ සමාධියෙන් අරන් බලනවා කලින් හිටපු ජීවිතේ. හැම මේ පේනවා කිද්දාප දූසික දේවරු. අපිට මොකද උනේ කියලා බලනවා. සෙල්ලම් කර කර ඉඳලා කන්න බොනේ කමතක වෙලා දිව්‍ය ආහාර ගන්න කමතක වෙලා චුත වෙලා මෙහි ආවා. ඊට පස්සේ කල්පනා කරනවා යම් කිසි කෙනෙක් කෙලි දෙලෙන් වාසය කරලා ආහාර ගන්නට සීමුලා වෙලා ඉන්නවා නම් ඒ අය චුත වෙලා ඉපදෙනවා. ඒ වාගේ කෙලි දෙලෙන් ඉන්නේ නැති අය එහෙ තවම ඉන්නවා. එයාලා නිට්ටයයි අපි අනිත්‍යයි. පුදුම සහගතයි. පුදුම සහගතයි. දැක්කද දෘෂ්ටියකට ආපු හැටි? කොහොමද දෘෂ්ටියකට ආපු හැටි?
එයාලා හිතනවා මේ සෙල්ලම් කර කර ඉඳලා කන්නේ බොන්නේ නැති අය අනිත්‍ය වෙනවා. පාඩුවේ ඉන්න අය නිට්ටය වෙලා ඉන්නවා එහි. ඒක සදාතනිකයි, ඒකයි ස්වර්ගය. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා ඕන්න කොටසක් සාස්වතයි කොටසක් අසාස්වතයි කියන ඔන්න දෘෂ්ටිය ඇති වෙන දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමේ තමයි බුදුරජාන් වහන්සේ වදාලා සාන්ති දේවා මනෝපදූසිකා. බුදුරජාන් වහන්සේ වදාලා මේ මනෝපදූසික කියලා දිවුරු කොටාසයක් ඉන්නවා. එතකොට මේ මනෝපදූසික දිවුරුන්ගේ ස්වභාවය තමයි පින්වත්නි ඒ මනෝපදෝෂික කියලා කියන්නේ ඒ දෙවිවරු හොඳ සන්තෝෂයෙන් ඉතින් දිව්‍ය සැප විඳින්මින් ඉන්නවා. යම් වෙලාවක තරහක් ආවොත් ඒ තරහවට පස්සේ යාල කරන්නේ දැන් මනුස්ස ලෝකේ නම් බැන ගන්නවා, ගහ ගන්නවා, මරා ගන්නවානේ. ඒ දිව්‍ය ලෝකේ එහෙම නැහැ. ඒ දිව්‍ය ලෝකේ තියෙන්නේ තරහ ආව ගමන් අනිත් එක්කෙනා දිහා එක දිගට බලාගෙන ඉන්නවා. තරහින් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට චුත වෙනවා. ඒ දිව්‍ය ලෝකයේ ආයුෂ තියෙන්නේ තරහ එනකල්. තරහ ආපු ගමන් නැති වෙනවා දිව්‍ය ආයුෂ. මනස කිලිටි වෙච්ච ගමන් දිව්‍ය ජීවිතෙන් චුත වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ සාන්ති වික්කවේ මනෝපදෝෂිකා නාම දේවා තේ අතිවේලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ජහයන්ති. එකිනෙකා කරේ වැඩිපුර බලාගෙන ඉන්නවා. තේ අතිවේලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ජහයන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි පදුසෙන්ති. එකිනෙකා දිහා බලාගෙන ඉන්නකොට හිත ක්‍රෝධයෙන් දූෂ්‍ය වෙලා යනවා. තේ අඤ්ඤමඤ්ඤහම්පි පදුට්ඨ චිත්තා කිලන්ත කාය. එකිනෙකා දිහා බලාගෙන ඉඳලා කය ගොඩාක් දුර්වල වෙනවා. කිලන්ත චිත්තා හිත ගොඩාක් මේ ක්ලාන්ත වෙනවා. තේ දේවා ධම්මා කාය චවಂತಿ. එතනින් චුත වෙනවා. මනුස්ස ලෝකෙ උපදිනවා. තානං කෝපනීතං භික්ඛවේ විජ්ජති යං අඤ්ඤතරෝ සත්තෝ ධම්මා කාය චවිත්වා ඉත්තත්තං ආගච්ඡති. ඔක්කොම නෙමෙයි අඤ්ඤතරෝ එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙ උපදිනවා. ඊට පස්සේ මෙයාලගෙන් එක්කෙනෙක් ඔන්න හොඳට භාවනා කරනවා. භාවනා කරනකොට එක ජීවිතයක් පේනවා. ඒ ජීවිතයෙන් පේනකොට මෙයාට පේනවා අම්මේ මනෝප මේ දූසික කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ ඉන්න අය හොඳට සන්තෝෂෙන් ඉන්නේ. එතකොට අපිට උනේ අපි ඒ කාලේ එකිනෙකාගේ කෙරෙහි තරහින් බලාගෙන හිටියා. එතකොට අපි හිත දූෂ්‍ය වුණා. ඊට පස්සේ දූෂ්‍ය වෙලා අපි චුත වෙලා අපි මේකේ ඉපදුණා. අනිත් අය තාම ඉන්නවනේ. ඒ නිසා එකිනෙකා කෙරෙහි තරහින් බලාගෙන ඉන්න අය ඉන්නවා නම් ඒ අය අනිත්‍යයි. අනිත් අය නිට්ටයයි. අන්න කොටසක් නිට්ටයයි කොටසක් අනිත්‍යයි කියලා සාස්වත අසාස්වත ඒ දෘෂ්ටි දෙකම මේ අදහස් දෙකම තියෙන දෘෂ්ටියට ආව තුන්වෙනි ක්‍රමය. කවුදව විග්‍රහ කරන්නේ? කවුදව කියලා දෙන්නේ? දැන් අර මේ මවපු බ්‍රහ්ම පියාණන්ටවත් පුළුවන් ද මේවා කියලා දෙන්න? කියලා දෙන්න බෑ. මේ හැම දෙයක්ම බුදුරජාන් වහන්සේ දැක්කා ප්‍රඥාවෙන්. අවබෝධ කළා. ඊට පස්සේ හතරවෙනි ක්‍රමේ තමයි ඔන්න එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉඳලා මෙයා මොකද කරන්නේ? මෙයා ගොඩාක් තර්ක කරනවා. තර්ක කර ඔන්න එයා ලෝකෙට අදහසක් දානවා. මොකද්ද අදහස? මේ ලෝකේ තියෙනවා නම් ඇස කියලා එකක්. ඒක අනිත්‍යයි. ඒක ඊළඟට සෝත කන නාසය දිව කය මේවා අත්තා අනිච්චෝ අද්දුහෝ අස්සතු විපරිණාම ධම්මෝ අනිත්‍යයි. ඊළඟට ස්ථීරසාර නැහැ, වෙනස් වෙනවා. මේ ඇහැ කන නාසය දිව කය මනස. හැබැයි දැන් මෙයා කියනවා හිතනවා තර්ක කර හිතන්නේ. ඇයි දැන් මෙයාට ඇහැ අනිත්‍ය වෙනවා පේනවනේ. කන නාසය දිව කය වෙනස් වෙනවා පේනවනේ. මෙයා කල්පනා කළා මෙයා කියනවා ඒක අනිත්‍යයි. ඒ වුණාට චිත්තන්තිවා මනෝතිවා විඥානන්තිවා සිත කියලා යමක් තියෙනවද? මනස කියලා යමක් තියෙනවද? විඥානය කියලා යමක් තියෙනවද? ඒක අත්තා ආත්මයි. නිච්චෝ නිට්ටයයි. දුවෝ ස්ථිරසාරයි. සස්සතෝ ඒක තියෙනවා ඇත. විපරිණාම ධම්මෝ වෙනස් වෙන්නේ නැහැ.
ඒ කියන්නේ ඇස කන නාසය දිව කය අනිත්‍යයි. මනස සිත විඥානය කියන එක නිට්ටයයි. අන්න කොටසක් සාස්වතයි, කොටසක් අසාස්වතයි. කොටසක් ආත්මයි, කොටසක් අනාත්මයි කියන දෘෂ්ටියට ආපු හතරවෙනි ක්‍රමේ. ඔන්න ඔය ක්‍රම හතරින් තොරව ලෝකයේ ආය ඔය සම්බන්ධයෙන් දෘෂ්ටි ඇති වෙන්නේ නැහැ. වෙන එකක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම ඔය එක දන්නවා අවබෝධ කළා. ඊට පස්සේ අවබෝධයෙන්ම දන්නවා ඒ කියන්නේ මේ දෘෂ්ටිය ඇති කරගෙන ওই දෘෂ්ටිය හිතා ඉඳලා මේ අය ඊට පස්සේ යන මැරිලා යන ලෝකත් බුදුරජාණන් වහන්සේට පේනවා. ඊට පස්සේ මීට වඩා උත්තරීතර දේවලුත් බුදුරජාණන් වහන්සේට පේනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට ඒක අවබෝධ වුණා කියලා බුදුරජාණන් වහන්සේ තණ්හාවෙන් ග්‍රහණය කරගෙන නැහැ. ඒ දැනීම මම දන්නවා දකිනවා මට අවබෝධ වුණා කියලා බුදුරජාණන් වහන්සේට තෘෂ්ණාවෙන් ග්‍රහණය කර ගැනීමක් නැහැ දැනුම. දැක්ම මේක අවබෝධයක් නෙවෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෘෂ්ටියකට අහු වෙන්නේ නැති නිසා සියලු දෘෂ්ටි වලින් නිදහස් වුණ නිසා අභ්‍යන්තරයේම නිවිලා ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි ස්පර්ශය නිසා හටගන්නා වූ වේදනාවන්ගේ ආස්වාද ආදීන නිස්සරණය දන්නා නිසා දකිනා නිසා අවබෝධ වෙලා නිසා කෙලෙස් රහිතව සියල්ලකින් නිදහස් වෙලා ඉන්නවා. කොහොමද අපේ බුදුරජාණන් වහන්සේ? කොහොමද හිතා ගන්න බෑ පින්වතුනි මේ ඥාන සමුදාය. හිතා ගන්න බෑ මේ අවබෝධය. එතකොට වෙන ආගමක වුණත් වෙන දර්ශනයක වුණොත් ඒ අයට බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් ආවොත් එයාලගේ ගැටේ ලියහ ගන්න පුළුවන්. නැත්තම් බෑමයි. දැන් හිතන්න මේ දෘෂ්ටිවල පැටලිච්ච අයට දෘෂ්ටිය ලියහ ගන්න අවශ්‍යනම වෙන දේ මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව. තව එකක් මතක තියාගන්න. සෝවාන් නොවන තාක්කල් මේ ලෝක සත්වයේ ඉන්නේ ඇත නැත කියන දෘෂ්ටි දෙකේ. මිනිසුන්ට හිත විග්‍රහ කරගන්න බැරි වුණා මිසක්කා තමන්ගේ දෘෂ්ටිය විග්‍රහ කරගන්න බැරි වුණා මිසක්කා ඇත නැත කියන දෘෂ්ටියේ සිටින්නේ. මේ ඇත නැත කියන දෘෂ්ටි දෙක නැති වෙන්නේ පටිච්ච සමුප්පාදේ හේතුඵල ධර්ම අවබෝධ කළොත්. එතකොට ඒකට තියෙන ලොකුම සුදුසුකම එහෙනම් ওই ගැටේ ලියහ ගන්න මං කිව්වේ මේ වෙන මැවුම් වාදක එක ඉන්න කෙනෙකුට ඒක ලියහ ගන්න මේක කොහොමද ඇති වුනේ කියලා විශ්වාස කරන්න එපයි කියන කෙනා ගැන ඒක විස්තර කරන කෙනා ගැන විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේනේ ශ්‍රද්ධාව ඕනද නැද්ද? ඒතර වෙන ආගමක ඉන්න කෙනෙකුටත් තමන්ගේ ආගම්වාදී ලියහ ගන්න ශ්‍රද්ධාව ඕනේ නම් අපිට කොහොමදත් නිවන් දකින්න ශ්‍රද්ධාව ඕන. විශ්වාසය ඕන. බුදුරජාණන් වහන්සේ ඒකනේ මං හේතු සහිතවයි ධර්මයේ දේශනා කරන්නේ හේතු නැතුව නොවේ. ප්‍රාතිහාර්ය සහිතවමයි ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාර්ය නැතුව නොවේ. විශේෂ අවබෝධයෙන්මයි ධර්මයේ දේශනා කරන්නේ විශේෂ අවබෝධයක් නැතුව නොවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට දසදහසක් සක්වලවල් හෙල්ලෙන්න ගත්තානේ. මේ අවබෝධය දිහා බලන්න. මේ ආගම් ටික විස්තර කළ අවසන් වෙනකොට මිහි මණ්ඩලට දරා ගන්න බැරි වුණ අස්තර කාලයක් ඒ ආගම් 62 විස්තර කළා නෑ කවුරුත්. සත්‍ය ස්වභාවයෙන්ම විස්තර කළා නෑ. සත්‍ය ස්වභාවයෙන්ම බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ගමන් දසදහසක් සක්වලවල් හෙල්ලෙන්න ගත්තානේ. ආගම් 8ක් දැන් අපි විස්තර කළා. ඉතින් පින්වතුනි මේක හොඳට සිහි බුද්ධියෙන් අහගන්න. මේක නම් අහන්නත් පිනක් ඕන. මේක හොඳට කල්පනාවෙන් ඉන්නකොට තමයි මේක තේරෙන්නේ. ඉතින් ඉස්සල්ලා අහන්න ලැබීම ගැන සතුටටපත් වෙන්නේ ඊට පස්සේ පොත්පත් වලින් හොඳට කියවන්න. හැබැයි නුවණින් හොඳට අහගෙන ඉන්න මේ තේරෙන විදිහට මේ කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ තවත් තියෙනවා දැන් ඔන්න ඔක්කොම කිව්වනේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ පෙර ජීවිත මුල් කරගෙන ආගම් 18ක් ඇති වෙනවා. ඉදිරියට මරුණට පස්සේ යන ජීවිත මුල් කරගෙන ආගම් 44ක් ඇති වෙනවා. ඒතර දැන් මේ විස්තර කරන්නේ පෙර ජීවිත මුල් කරගෙන. ඔන්න සාස්වතයි කියලා ආගම් 4ක් ඇති වුණා ඒ ක්‍රමයේ කිව්වා. කොටසක් නිට්ටයයි කොටසක් අනිත්‍යයි කියන මුල් කරගෙන ආගම් 4ක් ඇති වෙනවා. ඒක තමයි දැන් කිව්වේ.
දැන් කියනවා දැන් විස්තර කරනවා ලෝකේ කෙලවරක් දැන් තවත් ආගම කොටසක් ඇති වෙනවා ලෝකේ කෙලවරක් තියෙනවා. එහෙම නැත්නම් ලෝකේ කෙලවරක් නැහැ. මේ සක්වලේ කෙලවරක් මේ සක්වලේ කෙලවරක් තියෙනවා කෙලවරක් නැහැ. කියන තැනට මේ ලෝකේ දෘෂ්ටි හතරක් ඇති වෙනවා. පහක් නැහැ. ලෝකේ කෙලවරක් ඇත නැත කියන අදහස මුල් කරගෙන ආගම් හතරක් තියෙනවා. ආගම් පහක් නැහැ හතරයි. ඒ කොහොමද හතරක් ඇති වෙන්නේ? ඔන්න කෙනෙකුට අදහසක් තියෙනවා මේ ලෝකේ කෙලවරක් ඇත කියලා. ඒතර මේක හරි පුදුම සහගත දෙයක් පින්වතුනි මේක හොඳට මේ නුවණින් තේරුම් ගන්නට ඒ තමයි මේ භාවනාවේ මුලා වෙන හැටි හොඳට තේරුම් ගන්න පුළුවන්. භාවනාවේ අද කාලේ මේ එක මාර්ගඵල වලටපත් වුණා කියලා ඊට පස්සේ කාලේ කියලා විකාර කරනවා. ඊළඟට එක රූප පේනවා නොපෙනෙන ලෝක පේනවා කියලා එහෙම තේරුම් විදිහේ මිනිසුන්ට හිතවලට යනවානේ. ඒවා වෙන්නේ කොහොමද කියලා තියෙනවා මේක හොඳට නුවණින් අහන්න. ඉද බික්කවේ ඒකච්චෝ සමනෝ භාවා බ්‍රහ්මනෝවා ආතප්පමන්වාය පදහන මන්වාය අනුയോഗ මන්වාය අප්පමාද මන්වාය සම්මා මනසිකාර මන්වාය. ඔන්න කෙනෙක් ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණෙක් හොඳට වීරිය කරලා ගොඩාක් මහන්සි වෙලා කෙලිස් තව තවා හොඳ චේතෝ සමාධින් පුසති හොඳ චිත්ත සමාධියක් උපද්දවා ගන්න. යතා සමාහිතේ චිත්තේ අත්ථ සංඤී ලෝකස්මින් විහෙරති. එතකොට එයාට සමාධියක් ඇති වෙනවා. එයාගේ සංඥාව තමයි ලෝකයක් ඇත කියලා. මේ එයාගේ හිතේ තියෙනවා මේ අන්ත සංඤී ලෝකයේ කෙලවරක් තියෙනවා කියන මේ සංඥාවෙන් තමයි එයා සමාධිය උපදවගන්නේ. ඒ කියන්නේ එයා සමාධිය උපදව ගන්නකොට එයාට හැඟීමක් තියෙනවා එයාට හැඟීමක් තියෙනවා ලෝකයේ කෙලවරක් තියෙනවා කියලා. ඊට පස්සේ ඔන්න දැන් හොඳට සමාධිය ඇති වෙනවා. අන්තවා අයං ලෝකෝ පරිවටුමෝ තං කිස්ස හේතු ඊට පස්සේ මෙයාට ඒ සමාධියෙන් පේනවා ඒ භාවනාවෙන් පේනවා මේ ලෝකේ කෙලවරක් තියෙනවා රවුමට තියෙන්නේ මේ සක්වල. මෙයාට පේනවා. ඊට පස්සේ තථාරූපං චේතෝ සමාධි මේ විදිහේ චේතෝ සමාධියක් මෙයා ලැබුවා. මෙයා ලබලා මෙයා ලෝකෙට අදහසක් දේශනා කරනවා. ලෝකේට කෙලවරක් තියෙනවා. ඇයි මම සමාධියක් ලැබුවා. ඒ සමාධියෙන් මම දැක්කා ලෝකේ කෙලවරක් තියෙනවා. මේක රවුමට තියෙන්නේ. එතකොට මේකේ ප්‍රශ්නේ මොකද්ද? මේකේ ප්‍රශ්නේ තමයි මෙයා කලින්ම හිතුවා ලෝකෙට කෙලවරක් තියෙනවා කියලා. ඒ හිතපු එකම සමාධියෙන් පේනවා. දැන් මම ඒක විස්තර කරන්න ඒක පරිවර්තනේ. ඇතන් ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා කෙලෙස් තවන වීරියෙන් යුතුව අධික වීරියෙන් යුතුව යලි යලිත් වීරිය කොට අප්‍රමාදීව භවනා කොට මනවින් මානසිකාර කරලා යම් අයුරකින් හිත සමාහිත වෙලා ලෝකෙහි කෙලවරක් ඇත යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. එයාගේ චිත්ත සමාධිය වැඩෙන්නේ ලෝකයක් ඇත කියන සංඥාවේ තමයි. එතකොට ඔහු කියනවා මේ ලෝකෙ කෙලවරක් සහිතයි හාත්පසින් මට වෙලා තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද? මං අමාරුවෙන් උපද්දාගත්ත සමාධියෙන් මං ඒ විදිහට තමයි දැක්කේ. මේ කාරණේ නිසායි මං මේ දන්නේ දකින්නේ මේ ලෝකෙට කෙලවරක් තියෙනවා. මේක හාත්පසින් රවුම් වෙලා තියෙන්නේ කියලා. එහෙනම් මේ ලෝකේ බැයිද කෙනෙකුට අපි කියමුකෝ කෙනෙකුට රාවණා ඉන්නවා කියලා හිතාගෙන ඒ හැඟීම තියෙනවා එයාට. එයා භාවනා කරනවා. එයාට භාවනාවෙන් ඇවිල්ලා කතා කරන්න බැයිද? ඒ දැන් මේ වෙලා තියෙන්නේ. එයාගේ හිතේ තිබ්බ අදහස තුලම හිත එකඟ වුණානේ. එයාගේ අපේ ඉතිහාසයේ වැරදි කියන භාවනා කරනවා. කරුණ වෙන්න බැයිද? ඊළඟට මේ ලංකාවේ තමයි බුදුන් උපන්නේ කියලා හිතාගෙන භාවනා කරනවා. කරුණ වෙන්න බැයිද? පුදුම සාගතයි. කවුද මේ ගැටලි ඉන්නේ? කවුද මේ ගැටලි ඉන්නේ? ලේසි නෑ පින්වතුනි.
පුදුම සහගතයි මේ බුදු කෙනෙක් අවබෝධ කරනවා මිසක් මේ ධර්මය අපි කියනවා මේ සමාජයේ තියෙන දෘෂ්ටි නම් ඒ දෘෂ්ටි නම් අගක් මුලක් කොහෙන් ලියන්නද කියලා හිතා ගන්නවත් බෑ ඕන එකක් මෙන්න ධර්මය. කවුද මේවා ලිහින්නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අනිත් එක්කෙනා දැන් තව එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ 4 දෙනෙක් ඉන්නවා මේ දෘෂ්ටි ඇති වෙන. එයා මොකද කරන්නේ? ලෝකයට කෙලවරක් නැහැ කියලා හිතාගෙන ඒ අදහසින් භාවනා කරනවා. එයාගේ හිත සමාධිමත් වෙන්නේ ලෝකයට කෙලවරක් නැහැ කියලා. ඒකට එයාගේ සමාධියෙන් සක්වල කෙලවරක් පේන්නේ නැහැ. ඒකට එයා ලෝකයට අදහසක් දක්වනවා ලෝකයට කෙලවරක් නැහැ. ඒකට කවුරු හරි කිව්වා නම් මේ ලෝකෙට කෙලවරක් තියෙනවා කියලා ඉස්සර එක්කෙනාගේ අදහස ඒක බොරු. මං කියන එක තමයි හරි. ඇයි මං සමාධියෙන් දැක්කා. ඔන්න එයාට අනුගාමිකයෝ ටිකක් එනවා. ඔන්න ඒ ආගම. තව එක්කෙනෙක් භාවනා කර ඉන්නකොට එයා ලෝකෙට කෙලවරක් තියෙනවද නැද්ද කියන අදහසෙන් එයා භාවනා කරනවා. එයාට භාවනාවට පේනවා උඩටයි යටටයි කෙලවරක් නැහැ. හරස් අතර කෙලවරක් තියෙනවා. පුදුම එකක් ඒක අර සිලින්ඩර් ආකාර වගේ. ඒකට එයාලා කියනවා මේ ලෝකෙට කෙලවරක් තියෙනවා කියපු අයත් වැරදි. කෙලවරක් නැහැ කියපු අයත් වැරදි. මේ ලෝකෙට කෙලවරක් ඇත නැත. ඒ කියන්නේ උඩට කෙලවරක් නැත. මේ පැත්තට කෙලවරක් ඇත. මගේ ආගම තමයි හරි. එයාට ආගම අනුගාමිකයෝ ටිකක් හැදෙනවා. දැන් ඔතන කිසිම තැනක ජීවිත අවබෝධයක් තියනවද? අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කොට වදාලා පුදුම සහගතයි. දුකෙන් නිදහස් වීම වදාලා අමා මහ නිවන වදාලා දැක්කද ලෝකයේ ආගම්. ඊළඟ 4 වෙනි එකේනා එයා තර්ක කරලා එයා කියනවා මේ ලෝකෙට කෙලවරක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. තර්ක කර කියනවා. එයාටත් අනුගාමිකයෝ ටිකක් හැදෙනවා. ඕන්න ඔය තමයි ක්‍රම 4. ලෝකෙට කෙලවරක් ඇත, ලෝකෙට කෙලවරක් නැත කියන අදහස් දෙකම මුසු වෙච්ච ආගම් 4. මේ වෙනකොට අපි ආගම් 16ක් ගැන ආගම් 12ක් ගැන කතා කළා අද වැඩසටහනේ. එතකොට ඊටු ටික අපි ඊළඟ දවසේ කතා කරගනිමු. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය බව දන්නවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාලා මේ දෘෂ්ටිම සිහි කර දෘෂ්ටිම ග්‍රහණය කරගෙන ඉඳලා ඊළඟට ඉපදෙන තැනුත් දන්නවා. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කළා කියලා දන්නවා දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට බුදුරජාණන් වහන්සේ ග්‍රහණය වෙලත් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෘෂ්ටියකට අහු නොහිච්ච නිසා ඇතුලේ සංසිඳිලා නිවිලා වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි වලට අහු වෙලා ඒ දෘෂ්ටි ස්පර්ශය නිසා ඇතිවන වේදනාවන්ගේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණයත් අවබෝධ කරගෙන සියල්ලගෙන්ම නිදහස් වෙලා නික්ලේශීව වාසය කරනවා. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බලන්න. අවබෝධය බලන්න. අපිව මේ සියලු දෘෂ්ටි වලින් ග්‍රහණය කරගත්තේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. පුදුම සහගතයි. ඊළඟට තියෙනවා පින්වතුනි තව මේ ආගම් 18න් දැනට 12යිනේ. ඒතර තව ආගම් 6ක් ගැන මේකේ විස්තර කරනවා. පුදුම හිතෙනවා. අපි දැන් මම මේ දේශනා කියවද්දී තනියෙන් මම පුදුමයි කියා මම මේවා කියුවේ. එච්චර හිතාගන්න බෑ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. නිසා පහදින්න මේ සියලු දෘෂ්ටි වලින් අපිව ගලවා ගන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ දිවි හිමියෙන් සරණ යනවා කියලා හිතන්න. ශ්‍රී සද්ධර්මයේ දිවි හිමියෙන් සරණ යනවා කියලා හිතන්න. ආර්ය මහා සංඝරත්නයේ දිවි හිමියෙන් සරණ යනවා කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේ සරණ යෑමේ සියලු දෘෂ්ටීන්ගෙන් නිදහස් වෙලා අමා නිවනටපත් වේවා. ඉතින් පින්වත්නි බ්‍රහ්මජාල සූත්‍ර දේශනාව දීර්ඝයි. අපි ඊළඟ දවසේ ඊළඟ කොටස සාකච්ඡා කරමු. ඉතින් අපගේ අසිරිමස් සම්බුදු සරණ දහම් වැඩසටහන අපගේ ශාස්ත්‍රඥාන්සේගේ බුදු ගුණ කඳ
අද දවසේ දහම් දේශනාව සඳහා ධර්ම දායකත්වයේ දරන්නේ නොම්බර 48 කජුගහවත්ත ගොතටුව අංගොඩයන් ලිපිණේ පදිංචි පින්වත් HP ලංකාදේව මහත්මයා නර්මදා සුභාංශි මහත්මිය සහ DD විජිතා මෑණියන් විසින්. ඉතින් අද දවසේ අපි රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාරයේ මේ පින්වතුනුත් ධර්ම දාණයෙන් රැස් කරගත් සියලු පුණ්‍ය සම්භාරයේ අනුමෝදන් වෙලා බුදුරජාණන් වහන්සේගේ අනන්ත නික්ලේශී භවයානුභවයෙන් අනන්ත සම්බුදු ඥානේ ਸਰවඥතා ඥානේ ලෝක විදුහ ගුණයේ ඒ අනන්ත සම්බුදු ගුණවල අනුභවයෙන් අපගේ මව් රටට ලෝකයටත් සෙත් වේවා ව්‍යසන රෝග දුරින්ම දුර වෙලා මිනිසුන්ට සියලු යහපත සැනසෙල්ල සැලසේවා කියලා පළමුවෙන්ම සෙත් පතමු. ඊළඟට පින්වත්නි අපි රැස් කරගන්න හේතුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වේවා. සියලු දෙවිවරුන්ට සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩා වර්ධනය වේවා මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා අපි පින් පමුණවනවා. ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් කරමු පින වසර 13කට පෙර මිය පරලෝකීය ජී අමරසේන පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා පරලෝක වශයෙන් සැපීටපත් වේවා කියලා පින් පමුණවනවා. පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරල සිංහලයට පරිවර්තනය කරලා දැන් අපිට උනත් පින්වතුනි ලොකු දැනුමක් මේවා සම්බන්ධයෙන් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ මේවා සිංහලට පරිවර්තනය කළා අපිට උගන්වපු නිසා කියලා දුන්න නිසා තමයි මේ ධර්මයේ ගැන අපිට මේ වැටහීම මේ විදිහටවත් හිත පහදවා ගන්නට හැකියාව ලැබුණේ. ඒ නිසා පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා කියලා පින් පමුණුවමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සිල් මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් ගෞතම සසුනේ ධර්මාවබෝධයම වේවා. ඒ වගේම ලංකා HP ලංකාදේව මහත්මයාටත් නර්මදා සුභාෂී මහත්මියටත් DD විජිතා මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සින්න දෙමව්පියන් වන HP ගුණදාස DD විජිතා සාන්ති විපුල ගුණ යන දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය දරුවන් ප්‍රාර්ථනා කරනවා දීර්ඝායු සම්පන්නිය ඇත්තන්ට සැලසේවා කියලා පවුලේ දූ දරුවන්ට සහෝදර සහෝදරියන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. ඉතින් අද දවසේ ධර්ම දානය දීලා මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාරයේ අනුහසින් මේ පින්වතුන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ඥාන සමුදාය ගැන හිතේ පැහැදීම තව තව වඩා වර්ධනය කරගන්නට බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්නට සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා ඔබට පින් දෙනවා. මව් දෙමව්පිය ඥාති බන්ධු මිත්‍රාදීන්ට ගුරු භවතුන්ට ඒ වගේම ලක්විරු ගුවන් විදුලියේ ශ්‍රද්ධා රූප වාහිනියේ කාර්ය මල්ලේ පින්වතුන්ට ඒ වගේම මාධ්‍ය පවත්වාගෙන යන්න උපකාර කරන සියලු දෙනාට කාටත් පින් අනුමෝදන් කරනවා. අපි සියලු දෙනාට මේ දෘෂ්ටි වලින් මිදිලා දෘෂ්ටි ලියහගෙන පටිච්චසමුපාද ධර්මයේ හේතුඵල ධම තේරුම් අරන් තුන් ලෝකයට අග්‍ර වූ ශාස්ත්‍රුන් වහන්සේ යම් අමා මහ නිවනක් අපිට දේශනා කළාද ඒ උතුම් නිවන් සම්පත්තිය සලසා ගැනීමට මේ පිනත් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අසිරිමත් සම්බුදු සරණ. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.